PO පේපරේ 11 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්නයි හදන්නේ. 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ වර්ගජ සමීකරණ ඇසුරෙන් ගානක් තියෙන්නේ. ගාන තියෙන්නේ fx සමානයි x වර්ග ධන px ධන c හා gx සමානයි 2x වර්ග ධන qx ධන c යයි ගනිමු. මෙහි p q අවයවයක් r හා c විශාලය බිඳුව වේ. fx සමානයි බිඳුව හා gx සමානයි බිඳුව සඳහා ඇල්ෆා පොදු මූලයක් ඇති බව දී ඇත. ඇල්ෆා සමානයි p ඍණ q බව පෙන්වන්න. ඒ වගේම තව තියෙනවා p හා q ඇසුරෙන් c සොයන්න. ඊළඟට p විශාලයි බිඳුව නම් හා p කුඩයි p විශාලයි q කුඩයි 2p බව සහ fx සමානයි බිඳුවේහි විවේචකය 3p ඍණ 2q ගේ වර්ග බව අපෝහණය කරන්න. ඊළඟට තියෙනවා බීටා හා ගැමා යනු පිළිවෙලින් fx සමානයි බිඳුවේහි හා gx සමානයි බිඳුවේහි අනෙකුත් මූලයයි ගනිමු. බීටා සමානයි 2යි ගැමා බව පෙන්වන්න. තවද බීටා හා ගැමා මූලවන වර්ගජ සමීකරණය 2x වර්ග ධන 3යි වාරයක් 2p ඍණ q වරක් x ධන 2p ඍණ q ගේ සම්පූර්ණ වර්ග සමානයි බිඳුව මගින් දෙනු ලබන බව පෙන්වන්න කියලා කියනවා. ඔය කොටස තමයි හදන්න තියෙන්නේ. අපි b කොටස පස්සේ හදමු. පළවෙනි කොටස ඉස්සලා හදලිමු. අපිට දීලා තියෙන සමීකරණ දෙක තමයි fx සමානයි x වර්ග px ධන c හා අනිත් එක දීලා තියෙනවා gx සමානයි qx ධන c 2x වර්ග ධන qx ධන c. ඔය සමීකරණ දෙක තමයි දීලා තියෙන්නේ. මේ සමීකරණ දෙකේ fx සමානයි බිඳුවට හා gx සමානයි බිඳුවට තියනවලු පොදු මූලයක්. එහෙනම් මේ පොදු මූලය ඇල්ෆා කියලා දීලා තියෙන පොදු මූලය ඇල්ෆා පොදු මූලයක් තියෙනවා. පොදු මූලය ඇල්ෆා යයි ගනිමු. පොදු මූලය ඇල්ෆා යයි ගනිමු. එහෙනම් අපි පොදු මූලය ඇල්ෆා කියලා ගත්තා. එහෙනම් මේ පොදු මූලය මේකට ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරන් පස්සේ fx සමානයි බිඳුවයි gx සමානයි බිඳුවයි වෙනවා. එහෙනම් අපි පොදු මූලය ඇල්ෆා මේ දෙකට ආදේශ කරනවා. එතකොට ඇල්ෆා වර්ග ධන p ඇල්ෆා ධන c සමානයි බිඳුවයි කියලා එක සමීකරණයක් වෙනවා. ආයි මේකට ආදේශ කරන් පස්සේ 2යි ඇල්ෆා වර්ග ධන q ඇල්ෆා ධන c සමානයි බිඳුවයි කියලා අනිත් සමීකරණය මේක 2 කියලා ගන්නවා. මම මොකද්ද කරන්නේ? පළවෙනි එක වැඩි කරනවා q ගෙන් අඩු කරනවා. දෙවෙනි එක වැඩි කරනවා p ගෙන්. මගේ බලාපොරොත්තුව මෙන්න මේ ඇල්ෆා කියන පදේ මෙතනින් අයින් කරලා ගන්න. එතකොට මොකද්ද වෙන්නේ? ඇල්ෆා වර්ග ධන p ඇල්ෆා ධන c මේ පදේ q ගෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට q ඇල්ෆා වර්ග q p ඇල්ෆා c q ඍණ මම මේක සම්පූර්ණ වැඩි කරන ගමන් p ගෙනුත් වැඩි කරන ගන්නවා. 2යි p ඇල්ෆා වර්ග ඍණ p q ඇල්ෆා ඍණ c q කියලා එනවා. මේක සමාන වෙනවා බිඳුවට. එතකොට මෙන්න මේ පදේ කැපිලා යනවා. මේ දෙකෙන් මම එළියට ගන්නවා ඇල්ෆා වර්ගෙක්. එතකොට ඉතුරු වෙනවා q ඍණ 2p. මේ පද ටික අර පැත්තට අරන් යනවා. මෙන්න මෙතන cp cq cp. මේ පද ටික අනිත් පැත්තට අරන් යනවා. මේ පද ටික අනිත් පැත්තට අරන් ගියන් පස්සේ සමානයි cp ඍණ cq. එතකොට ඇල්ෆා වර්ග තනි කරගන්න පුළුවන්. ඇල්ෆා වර්ග කියලා කියන්නේ cp ඍණ cq බෙදීම q ඍණ 2යි p. මම මේකෙන් c එකක් එළියට ගන්නවා. c එකක් එළියට ගත්තන් පස්සේ c වරක් p ඍණ cq යට q ඍණ 2p කියලා එනවා අපිට ඇල්ෆා වර්ග. මේක මම දා ගන්නවා තුන්වෙනි
සමීකරණ විදියට. දැන් මම මේ දෙකම පාවිච්චි කරලා හොයා ගන්නවා ඇල්ෆා කියන එකත්. එහෙනම් මට මේක මේ දෙකම පාවිච්චි කරලා ඇල්ෆා කියන එක හොයා ගන්න නම් මට කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. මොකද්ද? පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා අඩු කරන්නයි තියෙන්නේ දෙවෙනි සමීකරණය. මෙන්න එතකොට මෙතන දෙකෙන් වැඩි කරාම මේකයි කපලා දාන්න පුළුවන්. එතකොට එන්නේ 2 ඇල්ෆා වර්ග ධන 2 p ඇල්ෆා ධන 2 c ඍණ 2 ඇල්ෆා වර්ග ඍණ q ඇල්ෆා ඍණ c සමානයි 0යි කියලා එනවා. එතකොට මේකට මේක කැපිලා යනවා. මෙන්න මෙතනින් මම එළියට ගන්නවා ඇල්ෆා එක එළියට. ඇල්ෆා එක එළියට ගත්තන් පස්සේ 2 p ඍණ q කියලා එනවා. සමානයි මෙතන 2 c ඍණ c ධන c එකක් එන්නේ. ඒක අනිත් පැත්තට ගෙන අරන් ගියම ඍණ c. එතකොට ඇල්ෆා කියලා කියන්නේ ඍණ c බෙදීම 2 p ඍණ q. මම මේ c ඍණ ලකුණු නැති කරන්න මේ යට එකේ දෙපැත්ත මාරු කරනවා. ඇල්ෆා සමානයි c බෙදීම q ඍණ 2 p කියලා එනවා. අපිට ඔන්න ඔය විදිහට එනවා. දැන් මොකද්ද අපිට කරන්න පුළුවන්? මේක මම දාගන්නම් 4 කියලා. මම 3යි 4යි බෙදනවා. 3 බෙදීම 4. 3යි 4යි බෙදුවන් පස්සේ 3 තියෙන්නේ ඇල්ෆා වර්ග බෙදීම ඇල්ෆා සමාන වෙනවා c වාරයක් p ඍණ cq බෙදීම q ඍණ 2p බෙදීම c බෙදීම q ඍණ 2p. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මේ ප්‍රකාශනය තමයි බෙදුවේ. එතකොට මෙතන ඇල්ෆා වර්ගයට ඇල්ෆාක් යට ඇල්ෆා කැපිලා ගියන් ඇල්ෆා එක ඉතුරු වෙනවා. මෙන්න මෙතන q ඍණ 2p ට q ඍණ 2p කැපෙනවා. c ට c කැපිලා යනවා. එතකොට අපිට ඉතුරු වෙනවා මෙතන c එකක් එළියට අරන් තියෙනම c එක නැහැ. එතකොට ඉතුරු වෙනවා p ඍණ q කියන එක ඉතුරු වෙනවා. ඔන්නෝක තමයි අපිට පළවෙනියටම පෙන්වන්න කියලා කියන මත මෙතන වැරදිලා c එකක් දාලා තිබ්බ මම ඒක කැපුවා. එතකොට ඇල්ෆා සමානයි p ඍණ q කියලා එනවා. ඕක තමයි අපිට පෙන්වන්න කියලා කියන්නේ. ඊළඟට කියනවා p හා q ඇසුරෙන් c හොයන්න කියලා කියනවා. p හා q ඇසුරෙන් c හොයන්න කියලා කියනවා. හරි අපි බලමු කොහොමද p හා q ඇසුරෙන් c හොයන්නේ කියලා. හරි අපිට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඇල්ෆා හොයාගත්තා. අපිට මෙන්න මෙතන මෙන්න මේ සමීකරණේ මෙන්න මේක 4 වෙනි සමීකරණය මම වර්ග කරනවා. 4 වර්ගය ගන්නවා. 4 වර්ගය එතකොට එනවා මොකද්ද? c වර්ගයට q ඍණ 2p ගේ සම්පූර්ණ වර්ග 4 වර්ග කියලා කියන්නේ ඇල්ෆා වර්ග සමානයි c වර්ගයට q ඍණ 2p ගේ සම්පූර්ණ වර්ගය. මම මේක දාගන්නම් 5 වෙනි සමීකරණය කියලා. එතකොට මට පුළුවන් මේ 5 වෙනි සමීකරණය මෙන්න මෙතනින් ගනිපු මෙන්න මේ 3 වෙනි සමීකරණේ සමාන කරන්න. 5 වෙනි සමීකරණේ මෙන්න මෙතන 5 වෙනි සමීකරණේ මේ සමීකරණේ සමාන කරන්න පුළුවන්. එතකොට එනවා මොකද්ද? මම මෙහෙම ලියන්නම් 3 සමානයි 4න් 3 සමානයි 4න් 3 වෙනි සමීකරණේ මේක. එතකොට එනවා මොකද්ද? c වාරයක් p ඍණ q යට q ඍණ 2p සමානයි c වර්ගයට q ඍණ 2p ගේ වර්ගය කියලා එනවා. q ඍණ 2p ගේ වර්ගය කියලා එනවා. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. මෙතන මේකට වර්ගය කැපිලා යනවා. c ට මේක කැපිලා යනවා. මම c තනි කරනවා. එතකොට එනවා p ඍණ q වාරයක් q ඍණ 2p සමානයි c කියලා එනවා. ඔන්න මොකද්ද මම කරේ? p හා q ඇසුරෙන් c හෙව්වා. p හා q ඇසුරෙන් c හෙව්වා. ඊළඟට කියනවා p විශාලයි බිඳුව නම් p ට වඩා q විශාලයි කුඩයි 2p බව පෙන්වන්න කියලා කියනවා. එහෙනම් දැන් අපිට කියනවා c කියන එක විශාලයි කියලා බිඳුවට වඩා. c කියන එක බිඳුවට වඩා විශාලයි. එහෙනම් c කියන එක බිඳුවට වඩා විශාල නම් අනිවාර්යයෙන්ම මේ p ඍණ q වාරයක් q ඍණ 2p කියන එක මොකද වෙන්න ඕන? විශාල වෙන්න ඕන බිඳුවට වඩා. විශාල විය යුතුය. ඒ කියන්නේ මම මෙන්න මේක හදාගත්තොත් p ඍණ q වාරයක් 2p ඍණ q
කුඩා වෙන්න ඕන. මොකද ඍණ ලකුණක් එළියට එනවා. ඍණ ලකුණක් එළියට එනකොට ඍණ ලකුණ මාරු වෙලා බිඳුව විය යුතුය. ඒ කියන්නේ මේ සම්පූර්ණ ප්‍රකාශනය කුඩා වෙන්න ඕන බිඳුවට වඩා. එතකොට දැන් අපිට කියනවා මෙතන ගානේ මුලින්ම p කියන එක විශාල වෙන්න ඕන බිඳුවට වඩා. මොකද ගානේ කියනවා p විශාලයි බිඳුව නම් කියලා. p විශාලයි බිඳුව නම් මොකද්ද වෙන්න ඕන මේ p විශාලයි බිඳුව නම් p කියන එක p ඍණ q කියන එකයි p දෙකයි p ඍණ q කියන එකයි ගුණිතය මොකද්ද වෙන්න ඕන බිඳුවට වඩා කුඩා වෙන්න ඕන. එහෙනම් මම මේක සංඛ්‍යා තාත්වික රේඛාවක් මත ලකුණු කරගත්තොත් තාත්වික රේඛාව මත ලකුණු කරගෙන p කියන එකයි 2යි p කියන ලක්ෂය ලකුණු කරගත්තොත් ඔය විදියට මට පුළුවන් මෙන්න මෙතෙන්දී p කියන එකයි 2යි p කියන එකයි අර අසමානතාවල අගය හොයන විදියට ආදේශ කරන් පස්සේ මෙතෙන්ට මේකට ආදේශ කරන් පස්සේ p ගෙන් මෙහාට තියෙන ඉලක්කය කියන්නේ ඍණ අනන්තයට තියෙන ඉලක්කමක් ආදේශ කරොත් මෙන්න මෙතෙන්ට එන්නේ ධන අගයක් මෙතෙන්ට එන්නේ. ඇයි මෙතන p කියන එක p ගෙන් මෙහාට q ට ආදේශ කරන්නේ. q ට ආදේශ කරන් පස්සේ අපිට එන්නේ ඍණයි වැඩි වුණාන් පස්සේ ධනාගයක් එන්නේ. මෙන්න මෙතෙන්ට එනකොට අපිට එනවා ආයි ඍණාගයක්. මෙන්න මෙතෙන්ට එනකොට එනවා ධන අගයක්. ඒ කියන්නේ අපිට මෙන්න මෙතෙන්දී ඍණාගයක් එනවා කියලා කියන්නේ මේ ප්‍රකාශන දෙකේ ගුණිතය ඍණ වෙනවා. මේ ප්‍රකාශන දෙකේ ඍණ වෙනවා ගුණිතය ඍණ වෙනවා කියලා කියන්නේ බිඳුවට වඩා කුඩා වෙනවා. අන්න එහෙම වුණොත් තමයි p විශාලයි බිඳුව වෙන්නේ. එහෙනම් අපිට මෙතන ලියන්න පුළුවන්. එම නිසා q කියන එක විශාල වෙන්න ඕන. q කියන එක p ට වඩා විශාල වෙන්න ඕන. කුඩා වෙන්න ඕන. 2යි p ට වඩා විය යුතුයි. ඕක තමයි අපිට පෙන්වන්න කියලා කියන්නේ. අපි ඒක මේ විදියට හදලා මේ සංඛ්‍යා රේඛාවක ලකුණු කරලා පෙන්වුවාම හරි. ඒක තමයි එතන පෙන්වන්න කියලා කියන්නේ. ඊළඟට කියන fx සමාන බිඳුවේහි විවේචකය 3යි p ඍණ 2යි q ගේ වර්ග 2යි q ගේ සම්පූර්ණ වර්ග බව අපෝහණය කරන්න කියලා කියනවා. එහෙනම් අපි ගත්තොත් fx සමාන බිඳුව. fx සමාන බිඳුව කියලා කියන්නේ අපේ fx කියන සමීකරණය x වර්ග ධන px ධන c සමාන බිඳුව කියන එක. එහෙනම් මෙන්න මේකේ විවේචකය ගත්තොත් ඩෙල්ටා කියලා කියන්නේ p වර්ග ඍණ 4යි c කියන එක තමයි එන්නේ. p වර්ග ඍණ 4යි c. එහෙනම් c වෙනුවට p වර්ග ඍණ 4යි c වෙනුවට මෙන්න මෙතන c වෙනුවට ප්‍රකාශනයක් හොයාගෙන තියෙනවා. මොකද්ද p ඍණ q වාරයක් q ඍණ 2යි p අන්න එක ආදේශ කරන්න පුළුවන්. එතකොට p ඍණ q වාරයක් q ඍණ 2යි p. දැන් මේක සුළු කරමු. p වර්ග ඍණ 4 වාරයක් pq ඍණ 2යි p වර්ග ධන pq ධන q වර්ග ධන 2යි pq සමානයි p වර්ග ඍණ 4 වාරයක් 3යි pq මෙතන ඍණ pq වෙන්නේ ඍණ q වර්ග එන්නේ. එහෙනම් q වර්ග ඍණ 2යි p වර්ග ඍණ q වර්ග p වර්ග ඍණ 12යි pq ඍණ ධන 8යි pq p වර්ග 8යි p වර්ග ධන 4යි q වර්ග. එතකොට මේකයි 9යි p වර්ග ඍණ 12යි pq ධන 4යි q ගේ සම්පූර්ණ වර්ගය. මේ තියෙන්නේ 3යි p ඍණ 2යි q ගේ සම්පූර්ණ වර්ගය. නම් ඔන්න ඔය විදිහට අපිට විවේචකය හොයාගන්න පුළුවන්. ගානේ. හරි. එතකොට විවේචකය හොයාගෙන ඒක ඉවරයි. අපෝහණය කරන්න තියෙන්නේ. ඉවරයි. ඊට පස්සේ කියනවා fx සමාන බීටා හා ගැමා යනු fx සමාන බිඳුව හා gx සමානයි බිඳුවේ අනික් මූලයයි ගනිමු. එතකොට fx සමානයි බිඳුවේ එක මූලයක් අපිට ආවා. කලින් ඇල්ෆා කියලා ගත්තා. දැන් මේකට දීලා තියෙනවා බීටා කියලා එකක්. එතකොට gx සමානයි බිඳුවේ එක මූලයක් ඇල්ෆා කියලා දුන්නා. දැන් අනිත් මූලෙ තියෙනවා ගැමා කියලා. එතකොට මේ ඇල්ෆායි බීටායි මූල වෙන එක x වර්ග ධන px ධන q සමානයි බිඳුව. මේකේ 2x වර්ග ධන qx ධන c සමානයි බිඳුව. ඕක තමයි අපේ
සමීකරණ දෙක ඇල්ෆයි බීටයි. ඇල්ෆයි බීටයි මූල වන එක x වර්ග ධන px ධන q කියන එක. ඇල්ෆයි ගැමයි මූල වන එක 2x වර්ග ධන qx ධන c කියන එක. එතකොට ඔන්න ඕකෙන් තමයි අපිට හදා ගන්න තියෙන ඉතුරු ටික හදාගෙන යන්න තියෙන. බලමු කොහොමද මේකෙන් ඉතුරු ටික හදන්නේ කියලා. right. මෙන්න මේමයි හදන්න තියෙන්නේ. එතකොට ඇල්ෆයි බීටයි මූල වෙන. ඒ කියන්නේ fx සමානයි බිඳුවේ මූල ඇල්ෆයි බීටයි තමයි මූල වෙන්නේ. එතකොට x වර්ග ධන px ධන q විදියට තියෙන. එහෙනම් මේකේ මූල එකතුව ගන්න පුළුවන් ඇල්ෆා ධන බීටා. ඇල්ෆා ධන බීටා කියලා කියන්නේ මෙන්න මෙතන තියෙන ඍණ p. ඇල්ෆා බීටා කියන්නේ ඍණ p. ඊට පස්සේ මූල ගුණිතය ඇල්ෆා බීටා සමානයි c කියලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක ගත්තන් පස්සේ මේකේ මූල ඇල්ෆයි ගැමයි. එහෙනම් ඒකේ ඇල්ෆා ධන ගැමා කියන එක ගන්න පුළුවන්. මෙන්න මෙතන ඍණ q බෙදීම 2යි ඍණ q බෙදීම 2යි මූල ගුණිතය ඇල්ෆා බීටා කියන එක ගන්න පුළුවන්. c බෙදීම 2යි. ඔන්න ඒ සමීකරණ දෙකේ මූල එකතුවයි මූල ගුණිතයයි අපි ලියාගත්තා. මූල එකතුවයි මූල ගුණිතයයි ලියාගත්තා. දැන් අපිට පුළුවන් මේක සුළු කිරීමක් කරගෙන යනවා. මම මේක දාගන්නම් 1 2 3 සහ 4 කියලා. මට පුළුවන් 4න් පොඩි වෙනසක් කරගන්න. 4න් 2යි ඇල්ෆා බීටා කියලා කියන්නේ c. මම මේක 5 කියලා දාගත්තා. මට පුළුවන් දැන් 5ට සමාන කරන්න 2. මොකද දෙකෙම cc තියෙන නිසා 2 වෙන මෙතන ඇල්ෆා ගැමා. එතකොට 4 සමාන කරන්න පුළුවන් 2ට. එතකොට මොකද්ද වෙන්නේ? ඇල්ෆා ගැමා 2යි ඇල්ෆා ගැමා සමාන වෙනවා ඇල්ෆා බීටට. 2යි ඇල්ෆා ගැමා ඇල්ෆා බීටට සමාන වෙනවා. ඇල්ෆාට ඇල්ෆා කැපිලා යනවා. එතකොට 2යි ගැමා සමානයි බීට කියලා අපිට එනවා. අපිට මේක පෙන්වන්න කියලා ගානේ කියනවා බීට සමානයි 2යි ගැමා කියලා පෙන්වන්න කියලා. හරි. එතකොට ඒක ඉවරයි. මම මේක පොඩ්ඩක් හදා ගන්නවා ගාන ඉස්සරහට ඕන වෙයි කියලා හිතන නිසා ගැමා කියලා කියන්නේ බීට බෙදීම 2යි ගානේ ඉස්සරහට අවශ්‍ය වෙයි කියලා හිතෙන නිසා. ඊළඟට කියනවා බීට හා ගැමා වන වර්ගජ සමීකරණය සොයන්න කියලා. එහෙනම් බීට හා ගැමා වන වර්ගජ සමීකරණය බීට හා ගැමා වන වර්ගජ සමීකරණය හොයන්න නම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ බීට ධන ගැමා මූල එකතුව කීයද කියලා. බීට ධන ගැමා හොයන්න ඕන. එතකොට බීට ධන ගැමා හොයන්න අපිට වෙනවා බීට ධන ගැමා හොයන්න වෙනවා කීයද කියලා. ඊට පස්සේ බීට ගැමා හොයන්න වෙනවා කීයද කියලා. ওই දෙක හොයාගන්න වෙනවා. එහෙනම් අපි ওই දෙක හොයාගන්න පොඩි සුළු කිරීම් ටිකක් කරගමු. අපි දන්නවා කලින්ම හොයාගත්ත ඇල්ෆා කියලා කියන්නේ p ඍණ q කියලා මුලින්ම ගානේ හොයාගත්ත පළවෙනි සාධනය කිරීමේදී අපි ඒක හොයාගත්තා මුලදීම. එතකොට අපිට ඒක පාවිච්චි කරන්න වෙනවා මෙතෙන්දී ගාන හදාගෙන යන්න. හරි. එතකොට මම මෙන්න මේක ආදේශ කරනවා මෙන්න මෙතන තියෙන මෙන්න මේ පළවෙනි සමීකරණයට. මෙන්න මේ සමීකරණයට. එතකොට ඒකට ආදේශ කරන් අපිට එනවා දැන් අපේ සමීකරණේ පළවෙනි සමීකරණයට ආදේශ කරාම අපිට එනවා ඇල්ෆා ධන බීට සමානයි ඍණ p තියෙන්නේ. ඇල්ෆා විනුවට දානවා p ඍණ q ධන බීට සමානයි ඍණ p. එහෙනම් බීට තනි කරන් පස්සේ q ඍණ 2යි p කියලා අපිට බීට එනවා. බීට කියන එක q ඍණ 2යි p කියලා එනවා. දැන් හරි. දැන් ඔන්න අපි බීට හොයා ගත්තා. හරි. දැන් අපි හදාගෙන යමු ගාන. බීට හොයා ගත්තා. දැන් අපිට ඕන බීට ධන ගැමා තමයි ඕන. මොකද අපි මේ දෙක තමයි දැන් හොයන්න බලාපොරොත්තු වෙන්නේ. බීට ධන ගැමා සහ බීට ගැමා. බීට ධන ගැමා කියලා කියන්නේ අපිට ගන්න පුළුවන් බීට ධන ගැමා කියලා කියන්නේ මෙන්න එතන බීට බෙදීම 2යි. බීට බෙදීම 2යි. එහෙනම් මේක එනවා 3යි බීට බෙදීම 2යි. එතකොට 3යි බීට කියලා කියන්නේ q ඍණ 2යි p බෙදීම 2යි. ඔන්න බීට ධන ගැමාගේ අග. ඊට පස්සේ මූල ගුණිතය බීට ගැමා ඕන. එතකොට බීට වැඩි කිඩ ගැමා කියලා කියන්නේ බීට බෙදීම 2යි. ඒ කියන්නේ බීට වර්ග බෙදීම 2යි. බීට වර්ග කියලා කියන්නේ
මෙන්න මෙතන q ඍණ 2p ගේ සම්පූර්ණ වර්ග බෙදීම 2යි. එහෙනම් අපිට බීට හා ගැමා වන වර්ගජ සමීකරණය බීට හා ගැමා වන වර්ගජ සමීකරණය ලියන්න පුළුවන් x වර්ග ධන මූල එකතුව බීට ධන ගැමා භාරයක් x ධන බීටා ගැමා සමානයි 0යි කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට මේක ආදේශ කරලා ගන්නයි තියෙන්නේ. දැන් x වර්ග ධන බීට ධන ගැමා කියලා කියන්නේ මෙන්න මෙතන හොයාගත්තු 3 වාරයක් q ඍණ 2යි බීටා බෙදීම 2 වාරයක් x ධන බීට ගැමා කියලා කියන්නේ q ඍණ 2යි p ගේ සම්පූර්ණ වර්ගයේ බෙදීම 2 සමානයි 0. එතකොට මෙන්න මේක අපිට සුළු කිරීම පොඩ්ඩක් දෙකෙන් වැඩි කරන්න තියෙන අපේ පේපරේ තියෙන උත්තරේ ගන්න 2x වර්ග ධන 3 වාරයක් q ඍණ 2යි බීට වාරයක් x ධන q ඍණ 2යි b ගේ සම්පූර්ණ වර්ගය සමානයි 0යි කියලා අපිට වර්ග සමීකරණ හොයාගන්න පුළුවන්. හරිම පහසුවෙන් වර්ග සමීකරණ හොයාගන්න පුළුවන්. ඔන්න වර්ග සමීකරණ කොටස ඔන්න ඔය විදිහට තමයි හරිම සරල විදිහට තමයි ඒක හදන්න තියෙන හරිම සරල ප්‍රශ්නයක්. හරි අපි ඒක b කොටස හදන්නේ b කොටස තියෙන්නේ මෙහෙමයි hx සමානයි x ඝනය ධන ax වර්ග ධන bx ධන cයි ගනිමු. මෙහි a b c අවයවයක් වේ x වර්ග ඍණ 1 යන්න hx සාධකයක් බව දී ඇත. b සමානයි ඍණ 1 බව පෙන්වන්න කියලා කියනවා. ඊළඟට hx යන්න x වර්ග ඍණ 2x මගින් බෙදූ විට 5x ධන k බව දී ඇත. ශේෂය 5x ධන k බව දී ඇත. මෙහි k අවයවයක් වේ k හි අගය සොයා hx යන්න x ඍණ ලැම්ඩාගේ වර්ග වාරයක් x ඍණ μ ආකාරයෙන් ලිවිය හැකි බව පෙන්වන්න කියලා කියනවා. මෙහි μ සහ ලැම්ඩා සහ μ තාත්වික කුලකේ තියෙනවා කියලා අපේ ගානේ දීලා තියෙනවා. හරි. අපි බලමු මේ ගාන කොහොමද හදාගෙන යන්නේ කියලා. අපිට දීලා තියෙනවා hx කියන එක. hx කියලා කියන්නේ x ඝනය ධන ax වර්ග ධන bx ධන c ඔන්නක තමයි අපිට දීලා තියෙන x වර්ග ඍණ 1. x වර්ග ඍණ 1 අපිට ලියන්න පුළුවන් x ඍණ 1යි x ධන 1යි කියලා. ওই විදිහට ලියන්න පුළුවන් මොකද වර්ග දෙක අන්තරයක්. ඔන්නක සාධකයක් බව දීලා තියෙනවා. එහෙනම් h1 සමානයි 0 කියලා ගන්නත් වෙන්නත් ඕන. හා h ඍණ 1 සමානයි 0 කියලා වෙන්නත් ඕන. මොකද මේක සාධක වෙන්න නිසා. මොකද එතකොට x ඍණ 1ත් අනිවාර්යෙන් සාධකයක් වෙනවා. x ධන 1ත් සාධකයක් වෙනවා. මේක අපි සාධක ප්‍රමේයෙන් තමයි අරගන්නේ. සාධක ප්‍රමේයෙන් අරගන්නේ. එහෙනම් මට පුළුවන් h1 හොයන්න. h1 එතකොට මේකට ආදේශ කරන්න තියෙන්නේ 1 ධන a ධන b ධන c සමානයි 0යි. a ධන b ධන c සමානයි 1 මේ පැත්තට ගෙනාව පස්සේ 1යි. මේක අපේ පළවෙනි සමීකරණය. අපිට එතකොට ඊළඟට h ඍණ 1 හොයන්න පුළුවන්. h ඍණ 1 කියලා කියන්නේ ඍණ 1 ගණය කියලා කියන්නේ ඍණ 1 ධන a ඍණ b ධන c සමානයි 0යි. මේ a අර පැත්තට අරන් එන්න පුළුවන්. a අර පැත්තට ඍණ 1 අර පැත්තට අරන් එන්න පුළුවන්. එතකොට a ඍණ b ධන c සමානයි මෙන්න මෙතන ඍණ 1යි මෙතන 1යි කියලා එනවා. මේක අපේ දෙවෙනි සමීකරණය. මම මොකද කරන්නේ? එකෙන් අඩු කරනවා 2. එකෙන් අඩු කරන් පස්සේ 2 a ට a කැපෙනවා c ට c කැපෙනවා. මෙන්න එතන b ඍණ b සමානයි ඍණ 1 ඍණ 1යි. එතකොට ඍණ ධන 2යි b ධන 2යි b සමානයි ඍණ 2යි b සමානයි ඍණ 1යි කියලා අපිට පෙන්වන්න පුළුවන්. අපිට b සමානයි ඍණ 1 බව පෙන්වන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා hx යන්න x ඍණ 2කින් බෙදූ විට ශේෂය 5යි. කියන්නේ අපේ hx කියන එක බෙදුවොතින් x වර්ග ඍණ 2x ගෙන් අපිට ශේෂයක් ඉතුරු වෙනවාලු 5x ධන k කියලා අපි ලබ්ධිය ගන්න. මම gx කියලා ගන්න. එහෙනම් මට මෙන්න මේකෙන් මේ ශේෂ්ත්‍ර ප්‍රමේයයෙන් ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද hx කියන එක සමානයි x වර්ග ඍණ 2x වාරයක් gx ධන 5x ධන k කියලා
මේක ලියන්න පුළුවන්. ඔය විදිහට මේක ලියන්න පුළුවන්. right. එතකොට දැන් මෙන්න මේක සුළු ගන්න තියෙන අපි hx කියන එක දන්නවා. මෙන්න මෙතන තියෙන අපි මුලින්ම ගන්න තියෙනවා hx කියන එක මෙන්න මේක. ඒක මෙතෙන් ආදේශ කරමු. x ඝනය ධන ax වර්ග ධන bx ධන c සමානයි. මම මේකිනුත් මේක මම s එකක් එළියට ගන්නවා. x වාරයක් x ඍණ 2 වරක් gx ධන 5x ධන k කියලා මේකේ ප්‍රකාශනය එනවා. දැන් මම මේක ආදේශ කිරීමක් කරනවා. x සමානයි බිඳුව ආදේශ කරාම මේ පැත්තේ c විතරයි ඉතුරු වෙන්නේ. මෙන්න මේ පැත්තේ මේක බිඳුව වෙනවා. මෙන්න මෙතන k එකක් එනවා. c සමානයි k කියලා එනවා. ඊළඟට ආදේශ කරනවා x සමානයි 2. x සමානයි 2 ආදේශ කරාම මෙතන 2 ඝනය 8 ධන 2 වර්ගය 4යි 4යි a ධන 2යි b ධන 2b ධන c සමානයි 5 2 10යි 10 ධන k කියලා එනවා. දැන් මෙන්න මේකට ආදේශ කරනවා 8 ධන 4යි a. අපි a දන්නේ නැහැ. හැබැයි අපි a කියන එක අපි හොයාගත්තාද මේ ගානේ? මේක 4යි a ධන 2යි b කියලා කියන්නේ අපි ඍණ 1යි කියලා මෙතන හොයාගත්තා. මේ තියෙන b කියන එක ඍණ 1යි කියලා හොයාගත්තා. ඒක මෙතන ආදේශ කරනවා. එතකොට 2 වාරයක් ඍණ 1 ධන c කියන්නේ k කියන්නේ හොයාගත්තා. එහෙනම් ධන k සමානයි 10 ධන k කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට සුළු කිරීමක් කරමු. 8 ධන 4යි a ඍණ 2 ධන k සමානයි 10 ධන k. හරි. ඊට පස්සේ මේක 6යි 6 ධන 4යි a සමානයි 10යි k ට k කැපිලා යනවා. 4යි a සමානයි 4යි කියලා එනවා. 4යි a කියලා එනවා. a සමානයි 1යි කියලා එනවා. a සමානයි 1යි කියලා අපිට ඔතන එනවා. හරි. අපි දැන් ඒ හොයාගත්ත අපෙන් ගාන අහන්නේ අගයන් ටික හොයන්නයි තියෙන්නේ. a සමාන 1යි කියලා එනවා. මෙන්න මෙතන දැන් a දන්නවා b දන්නවා. මෙන්න මෙන් එකකට ආදේශ කරා නම් හරි දෙකට ආදේශයෙන් අපි දෙකට ආදේශයෙන් දෙකට ආදේශයෙන් එතකොට 2 කියලා කියන්නේ a කියන්නේ 1යි ඍණ b කියන්නේ ඍණ 1යි ධන 1 ධන c සමානයි 1යි c කියලා කියන්නේ ඍණ 1යි කියලා අපිට ගන්න පුළුවන්. මොකද මෙන්න මේ දෙකට මෙන්න මේ සමීකරණේ දෙවෙනි සමීකරණයට ආදේශ කරන්නේ 1 ධන c සමාන 1යි c සමානයි ඍණ 1යි කියලා ගන්න පුළුවන්. එහෙනම් අපිට hx සමීකරණය ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. කොහොමද x ඝනය ධන x වර්ග ඍණ x ඍණ 1 කියලා ලියන්න පුළුවන්. මේකේ සාධකයක් අපිට ගෙලින්ම දීලා තියෙනවා. මුලින්ම මේකේ සාධකයක් කියලා x වර්ග ඍණ 1 මේකේ සාධකයක් කියලා දීලා තියෙනවා. අනිත් සාධකය අපිට x ධන 1යි කියලා හදලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක ලියන්න පුළුවන් x ඍණ 1යි x ධන 1යි x ධන 1යි මේකයි කියලා කියන්නේ x ධන 1 සම්පූර්ණ වර්ගය x ඍණ 1යි. දැන් මෙන්න මේක ඇවිල්ලා තියෙනවා. මෙය මොන ආකාරයෙන්ද අපිට උත්තරේ අහන විදිහ ආකාරයේ x ඍණ ලැම්ඩාගේ වර්ගේ වාරයක් x ඍණ mu ආකාරයට තියෙන්නේ. එහෙනම් මේ විදිහට එන්න නම් ලැම්ඩා කියන එක ඍණ 1ක් වෙන්න ඕන සහ mu කියන එකත් 1ක් වෙන්න ඕන. ඔන්නෝම තමයි එන්න ඕනේ. එතකොට ඒ ආකාරයට ලියන්න පුළුවන්. ඒක ලැම්ඩා කියන එක ඍණ 1 සහ mu කියන එක 1යි කියලා අපිට ගාන හදාගන්න පුළුවන්. ඔය අපේ 2020 11 වෙනි ප්‍රශ්නේ එහා B කොටස් දෙක තමයි අපි ඔය හදලා ඉවර කරේ.